කට්ටියට මාව ඇහෙනවද? කට්ටියට මාව ඇහෙනවද? ඇහෙනවා. හරි. එදාර ප්‍රශ්නයක් තිබ්බ නේද? මෙහෙම තාඩුවක් තියෙන සිදුරක වර්ගඵලය ගැන කතා මේ සිදුරක ප්‍රසාරණය ගැන කතා කරන්නේ. ඒක පැහැදිලි කරගන්න ඔයාලා ගන්න මෙහෙම තහඩුවක් අරගන්න. ඉතින් තහඩුවක් ගන්නවා. ඒකේ මම මෙහෙම කපන්න නැතුව මෙහෙම ඒක මාජින් එකක් ගහනවා. මාජින් එකක් ගහලා මේක ප්‍රසාර වෙන්න හදන්න. හරිනවා. නැත්තම් උෂ්ණත්වය වැඩි කරනවා. එතකොට මොකද වෙන්නේ? මේකේ ප්‍රසාර වෙනවා. එතකොට ඔයාලට පේන්නේ මෙන්න මෙතන තිබ්බ මේ නිල් පාට ඉර. මෙතන තිබ්බ නිල් පාට ඉර. පොඩි ඉරක් නේ. ඕක කොහොම ඈතට යනකොට මොකද වෙන්නේ? ඒ ඉරත් අපිට පේනවා මෙහෙම දික් වෙලා තියෙන වගේ මේ අතර ගැප් එකකුත් ඇති වෙලා තියෙනවා. දැන් මෙතන තිබ්බ චූටි ඉර කොතනද තියෙන්නේ මෙතන. ඒ කියන්නේ මෙතන තිබ්බ අංශුව දැන් මෙතනට ගිහිල්ලා. ඒ කියන්නේ මෙන්න මෙතන තියෙන තහඩු කෑල්ල ඉතින් මෙතන අංශු ටික මෙහෙම ප්‍රසාරණ ලක් වෙලා තියෙනවා. ඒ වගේම තමයි ඔයාලා හිතන්නකෝ දැන් මේක කැපුවා කියලා. කැපුවා. දැන් තියෙන මෙතන අංශු ටික මොකක් වෙන්න ඕනද? මෙන්න මෙතන මේ හරහා යන්න ඕන. නැත්තම් මේ වගේ ප්‍රසාරණ වෙන්න ඕන. හරි? ඔයාලට මේ ඊට පස්සේ අපි ගන්නෙ මේ සිදුරු ප්‍රසාරණේ A කියලා ගන්නෙ මේක කෑල්ල තිබ්බොත් මෙතන කෑල්ල තිබ්බොත් ඒක ප්‍රසාරණ කොච්චරක් වෙනවද? A2 සමානයි A1 1 ධන 2ක් ඇල්ෆා ඩෙල්ටා තීටා. දැන් බීටා කියලා දාන්නත් පුළුවන්. ඊට පස්සේ තමයි මේක කිව්වේ නැති දෙයක්. ඔයාලට ඕන නම් මේ ගානේ අපි හිතමු මෙහෙම මේ ගණන් වල අපි තුමේ තාඩුවක් තියනවා කියලා. මේක දිග L1යි මේක දිග L2යි කියලා. ඔයාලට ඕන නම් මේක දැන් මෙහෙම දික් වුණාට පස්සේ මේක දිග L2 1 ඩෑෂ් මේක L2 ඩෑෂ් කියලා මේක ඔයාලා වර්ගඵලේ මේක දැන් දිග වැඩි වීමත් ඔයාලට කතා කරන්න පුළුවන් ඈ. මේක දිග වැඩි වීම රේඛීය ප්‍රසාරණයක් තියෙනවනේ මේක. මේක වර්ගඵලයේ ප්‍රසාරණය රේඛීය ප්‍රසාරණයක් දෙකක සංයුතියක් නිසා. ඒ නිසා ඔයාලට රේඛීය ප්‍රසාරණ හදන්න පුළුවන් L1 1 ධන ඇල්ෆා ඩෙල්ටා තීටා වලින්. L2ත් හොයන්න පුළුවන් L2 ඇල්ෆා 1 ධන ඇල්ෆා ඩෙල්ටා තීටා කියන සූත්‍ර භාවිතා කරලා. ඒ කියන්නේ ශේෂ්ත්‍රඵල ප්‍රසාරණය සඳහා රේඛීය ප්‍රසාරණයද ඔයගලන්ට වෙන වෙනම හොයන්න පුළුවන්. හරි අවශ්‍යතාවය මත. ඊට පස්සේ අර මුද්දක් ගැන කතා කරා මෙහෙම මෙන්න මේ ગેප් එක ගැන අපි කතා කරන්නේ මෙන්න මෙතන කෑල්ලක් තිබ්බොත් මොකද වෙන්නේ? මෙතන කෑල්ලක් තිබ්බොත් ඒක කොහොම මොකද වෙන්නේ? මෙහෙම දිග වැඩි වීමකට ලක් වෙනවා. එහෙනම් මේ සිදුරේ ප්‍රසාරණය කියලා අපි ගන්නෙ මෙතන කෑල්ලක් තිබ්බොත්. මේක L1 නම් L1 1 ධන ඇල්ෆා ඩෙල්ටා තීටා කියලා සූත්‍රයක්. නැත්තම් මෙතන කෑල්ල තිබ්බොත් මේ කෑල්ල ප්‍රසාරණය වෙන ප්‍රමාණය. ඊට පස්සේ මට කිව්වද මතක නැහැ. ඇල්ෆා හි ඒකකය මතක තියාගන්න කෙල්වින් ඍණ 1 එහෙම නැත්නම් සෙල්සියස් ඍණ 1 වෙනවා. බීටා හි ඒකකය කෙල්වින් ඍණ 1 හෝ සෙල්සියස් ඍණ 1 තමයි වෙන්නේ. හරි? ආයෙ මොකක්ද අහලා තිබ්බට මතක නැහැ. ඔය ටික තමයි අපි දැනගන්න ඕනේ. හරි. අද අපි කතා කරන්න යන්නේ පරිමා ප්‍රසාරණය ගැන. ශේෂ්ත්‍රඵල ප්‍රසාරණය පොඩ්ඩක් කතා කරා. යෙදී මෙවන්නම් කිව්වනේ. හරි මම ඒක එවන්න මට අමතක වුණා. පරිමා ප්‍රසාරණ පස්වෙනි හතරවෙනි පිටුව. පරිමා ප්‍රසාරණය ද්‍රව ද්‍රව්‍යක උෂ්ණත්වය වැඩි වෙන විටෙහි පරිමා වැඩි වෙනකොට ජ්‍යාමිතික මිනුම් කීයක් වැඩි වෙනවද? මෙයාගේ දිගත් වැඩි වෙනවා. මෙයාගේ පළලත් වැඩි වෙනවා. මෙයාගේ උසත් වැඩි වෙනවා. නම් දිග පළල උස මේ තුනම වෙනස් වීම, ඒ කියන්නේ පරිමා වෙනස් වීම අපි කියනවා පරිමා ප්‍රසාරණය කියලා. ඝන ද්‍රව්‍යයකට විතරයි ඝන ද්‍රව්‍යයකට ද්‍රව ද්‍රව්‍යයකට සහ මනේ පරිමා ප්‍රසාරණය කියන එක ඝන ද්‍රව සහ වායු කියන තුනටම කතා කරන්න පුළුවන්. නමුත් රේඛීය ප්‍රසාරණය හෝ ශේෂ්ත්‍රඵල ප්‍රසාරණයක්
ද්‍රව වලට කතා කරන්නත් බෑ පරිමාවට කතා වායු වලට කතා කරන්නත් බෑ හේතුව තමයි මේ වලට නිශ්චිත හැඩයක් නැහැ. නිශ්චිත හැඩයක් නැත්තම් එයාගේ නිශ්චිත දිගක් නැහැ නිශ්චිත පරිමාවක් නැහැ නිශ්චිත දිගක් පල්ලක් උසක් නැහැ. එතකොට අපිට ඒගොල්ලන්ගේ ශේෂඵලයන් ගැන කතා කරන්න බෑ. හරි. එහෙනම් අද මාතෘකාව පරිමා ප්‍රසාරණය. ඒකක මුල් දිගක දැන් පරිමා ප්‍රසාරණතාවය මේ මෙතන වචන ටිකක් මතක අමතක කරගන්න එපා. මම රේඛීය ප්‍රසාරණතාවය ගැන කතා කරන්නම්. රේඛීය ප්‍රසාරණය රේඛීය ප්‍රසාරණය කිව්වොත් මේ කතා කරන්නේ වැඩි වන දිග ගැන. වැඩි වන දිග ගැන. හරි ඩෙල්ටා L ගැන. හැබැයි රේඛීය ප්‍රසාරණතාවය කියලා කිව්වොත් මේ කියන්නේ රේඛීය ප්‍රසාරණතා සංගුණකය. මේක ගොඩක් අයට පැටලෙන්න පුළුවන්. තරු ලකුණක් දාලා මේක කොහේ හරි ලියා ගන්න. රේඛීය ප්‍රසාරණය කියන්නේ ඩෙල්ටා L. රේඛීය ප්‍රසාරණ ය නෙවෙයි තාවය කියන්නේ ඇල්ෆා. ඊට පස්සේ ශේෂ්ඨඵල ප්‍රසාරණය මේ කියන්නේ ඩෙල්ටා A. ඒ කියන්නේ වැඩි වන වර්ගඵලය. ශේෂ්ඨඵල ප්‍රසාරණතාවය මේ කියන්නේ බීටා. මේ මොකද්ද මේ ශේෂ්ඨඵල ප්‍රසාරණතා සංගුණකය. දැන් බීටා ගැන තමයි කතා කරන්නේ. හරි. මේ ටික පොඩ්ඩක් ලියා ගන්න. බහු වර්ණ වලදී ගොඩක් අයට පැටලෙනවා. ලීලි වර්ණම් කියන්න මම මකන්න යන්නේ. නැත්තම් කියන්න. මේකත් මකන්න යන්නේ. හරි. අපි ශේෂ්ඨඵල ප්‍රසාරණයට එමු. හරි. ඒකේ තියෙන ශේෂ්ඨඵල ප්‍රසාරණතාවය. පරිමා ප්‍රසාරණතාවය. ඒකේ වරහන් ඇතුලේ තියෙන දරුවෝ හරි මාතෘකාව තියෙන පරිමා ප්‍රසාරණතාවය. වරහන් ඇතුලේ තියෙන්නේ ඒකේ ශේෂ්ඨඵල ප්‍රසාරණතා සංගුණකය ගැම. හරි පරිමා ප්‍රසාරතාවයේ තුනේ අර්ථය තියෙනවා. මෙතන ශේෂ්ඨඵල නෙවෙයි. මෙතන එන්න ඕනේ මොකද්ද? මෙතන එන්න ඕනේ පරිමා. මොකද අපි පරිමාව ගැන කතා කරන්නේ. පරිමා ප්‍රසාරණතාවය. හරි. ඒකක මුල් දිගක උෂ්ණත්වය සෙල්සියස් අංශක 1කින් සෙල්සියස් අංශක 1කින් ඉහළ නැංවුව පරිමාවේ වැඩි වෙන ප්‍රමාණය කියනවා ගැමා මීටර කියලා. පැහැදිලි නේද? මීටර එකක උෂ්ණත්වය සෙල්සියස් අංශක 1කින් ඉහළ නැංවුව වැඩි වෙන පරිමාව
මෙන්න මෙච්චරක් කියලා තියෙනවා. මෙන්න මේ සංඛ්‍යාව. ඊට පස්සේ අපි ගමු ඒකක මුල් v පරිමාවක උෂ්ණත්වය සෙල්සියස් අංශක 1කින් ඉහළ නැංගුවොත් වැඩි වෙන පරිමාව කොහොමද බලන්නේ? ගාමා v ඝන මීටර. මේ තියෙන්නේ ඝන මීටර කියන එක. ඒක කියලා දෙන්නේ. ඊට පස්සේ මේකේ තීටා ප්‍රමාණයක උෂ්ණත්වය ඉහළ නැංගුවොත් වැඩි වෙන පරිමාව අපිට ගන්න පුළුවන් කීයක් කියලාද? ගාමා තීටා නැත්නම් ගාමා v තීටා ඝන මීටර. එහෙනම් අපිට මේකේ සම්බන්ධතාවයක් ගන්න පුළුවන් වැඩි වෙන පරිමාව සමානයි කීයද? ගාමා v තීටා කියලා. එහෙනම් යම් උෂ්ණත්ව අන්තරයක් සඳහා යම් උෂ්ණත්වයක් වැඩි වුණාම අපිට ලැබෙනවා පරිමාව වැඩිවීම ගාමා v ඩෙල්ටා තීටා. හොඳට මතක තියාගන්න. අපි මෙහෙම ප්‍රසාරණයකදී මොන හරි ප්‍රසාරණයක් රේඛීය ශේෂ්ඨඵල හෝ පරිමාණ ප්‍රසාරණය ඒ කියන්නේ ඩෙල්ටා v නැත්නම් ඩෙල්ටා a දැන් ඩෙල්ටා වලට දාපුවොත් සාධක තුනක් තියෙනවා. එකක් තමයි ද්‍රව්‍ය වර්ගය. ඊට පස්සේ මුල් පරිමාව නම් මුල් පරිමාව ශේෂ්ඨඵලය නම් මුල් ශේෂ්ඨඵලය දිග නම් මුල් දිග. ඊට පස්සේ උෂ්ණත්ව අන්තරය. හරිද? කොච්චර උෂ්ණත්ව අන්තරයකට ලක් කරනවද කියලා. ඊට පස්සේ මේ ඇල්ෆා බීටා ගාමා. ඇල්ෆා බීටා ගාමා මෙයාල රඳාපවතින සාධක දෙකක් තියෙනවා. එකක් තමයි ද්‍රව්‍ය වර්ගය, අනිත් එක උෂ්ණත්වය කියන සාධකය. අපි උදාහරණයක් ගත්තොත් ඔය අපි C කියන කතා කරා මොකද්ද? විශිෂ්ටතාවධාරිතාවය, ඊට පස්සේ ඝනත්වය, මේ වගේ දේවල් උෂ්ණත්වය මත වදාපු උෂ්ණත්වයත් එක්ක වෙනස් වෙනවනේ. අන්න ඒ වගේ තමයි යම් ද්‍රව්‍යයක ඒකක දිගක් සෙල්සියස් අංශයෙන් ඉහළ වැඩි වෙන උෂ්ණත්ව දිග ප්‍රමාණය සෙල්සියස් අංශක 25 ඉඳන් 26ට වැඩි වෙන විදිහට නෙමෙයි සෙල්සියස් 50 ඉඳන් 51ට වැඩි වෙන. ඊට වඩා අඩු වගයක් එන්නේ. හේතුව තමයි අංශු ගොඩක් දුරින් පිටලා තියෙන්නේ. ඔය වගේ දේවල් නිසා. වෙනස් වෙනවා. හරි? මම පොතෙන්ද බලන්නේ. එහෙනම් වැඩි වෙන පරිමාව හොයාගන්න පුළුවන් මේ සූත්‍රයෙන්. අර පල්ලෙහා තියෙන ස්පේස් එකේ මේ ටික ලියා ගන්න. ලියා ගන්න කලින් මෙන්න මේ රූපය හදගන්න. මේ රූපය හදගන්න. මේක පරිමාවී තීට ප්‍රමාණයකින් උෂ්ණත්වය වැඩි වුණාම මේක පරිමාව වෙනවා. V1 මේක V2. එතකොට ඔයාලට V2 ලියන්න පුළුවන් කොහමද? ඩෙල්ටා V ධන V1. මේක සුළු කරොත් දරුවෝ හරි මෙතන V1 නේ. V1 හරි. මේක සුළු කරොත් ඔයාලට මෙන්න මේ වගේ එකක් V1 සමාන 1 ධන ගාමා තීටා කියන. ඩෙල්ටා තීටා කියලා දැම්මත් ප්‍රශ්නයක් නැහැ. උෂ්ණත්වය වෙනසන්නේ ගන්න. මෙහෙම සූත්‍රයක් තියෙනවා. හරි. V2 ගන්න පුළුවන් ආරම්භක වර්ගඵලයේ ධන පරිමාණ ධන ගාමා තීටා කියන. මෙන්න මේ සූත්‍ර දෙක තමයි අපි පාවිච්චි කරන්නේ මොකක් සඳහාද? පරිමාණ වැඩි වීමක් සඳහා. ලොකු ලොකු සූත්‍ර නෑ ප්‍රසාරණ සම්බන්ධව. ওই ටික තමයි තියෙන්නේ. ওই ටික ලියා ගන්න.
කිව්වේ නැත්තම් කියන මකන්න යන්නේ. ඊළඟ මාර්ගය කුහර වස්තුවක ප්‍රසාරණය. මේකදී මෙහෙමයි කරන්න. අර කලින් කරා වගේම අපි මේකේ කුහරයක් තියෙනවා. අපි තු මේකේ පරිමාව v කියලා. හරි v1යි කියලා. දැන් ඩෙල්ටා තීටා උෂ්ණත්වයක රක් කරොත් මේ සිදුරේ පරිමාව මොකක් වෙන්න ඕනද? අර අපි අර තහඩුවේ ගත්තා වගේම දැන් මෙයා දැන් මෙතන සිදුරේ ද්‍රව්‍ය හිටියොත් එයාත් මොකද වෙන්නේ? එයාලත් ප්‍රසාරණය වෙනවා. එහෙනම් සිදුරේ මේ ප්‍රමාණය නැති වුණත් මේ සිදුර මොකක් වෙන්න ඕනද? ප්‍රසාරණය වෙනවා. ඒක අපි සාමාන්‍ය සලකන්නේ මෙන්න මෙතන v එක පරිමාවක් තිබ්බොත් v එක පරිමාව තිබ්බොත් උෂ්ණත්වය දෙනකොට මෙයා මොකද වෙන්නේ? මෙයාව මෙහෙම ප්‍රසාරණය වෙනවා. එයා සංකෝචනය වෙන්න විදියක් නැහැ. මට ලොකු රදින්න. එතකොට කොහොම ප්‍රසාරණ v2. අපි තු මෙතන අමුද්‍රව්‍යදී මෙතනින් ගන්න ගෝලයක් තියෙනවනේ මෙහෙම. මේ ගෝලයක් මේක v1යි. ඒක ඩෙල්ටා තීටා උෂ්ණත්වන්තර රක් කරොත් ඒකපත් වෙනවා මෙන්න මේ වගේ v2 පරිමාවකට. මෙන්න මෙයාගේ පරිමාව මෙතන මේ කුහරයේ පරිමාවට සමානයි කියලා හිතලා අපිට v2 හොයන්න පුළුවන් කොහොමද? ආරම්භක කුහර පරිමාව වැඩි කිරීම වැඩි වුණු කුහර පරිමාව නැත්නම් අපි සාමාන්‍යයෙන් භාවිතා කරන යමාතීට සූත්‍ර භාවිතා කරන්න පුළුවන්. මේක භාවිතා කරන්නේ කාටද? සිදුරට. sorry කුහරයක් නේද? කුහරයට. කුහරයේ ප්‍රසාරණය සලකන. අපි කුහරයේ ප්‍රසාරණ තමයි සලකන්නේ. හරි? ඔක ලියන්න දරමු.
හරි. ඊළඟට අපි ඔප්පු කරන්න යන්නේ 3ක් ඇල්ෆා සමානයි 1 බව. ඒ කියන්නේ රේඛීය ප්‍රසාරතාවයේ තුන් ගුණයක් ඇල්ෆා ගමා බව පෙන්වන්නේ. ඒක ලේසි දරුව හැමතිස්සෙම ඒකක දිගක් තියෙන මොහොම අපි එකක් සලකුණු. මේක 1 මීටර 1 මීටර 1 මීටර. හරි. දැන් මේක දිග වැඩි වෙනවා. අපි දුක් තාපජ වශයෙන් සර්ව සමය කියලා. කියන්නේ හැම පැත්තම එකම විදියට තමයි මේක ප්‍රසාරණය වෙන්නේ කියලා. එතකොට මේක 1 මීටර. එතකොට මේක 1 ධන ඩෙල්ටා L ප්‍රමාණයක් වැඩි වෙනවා. මේක 1 ධන ඩෙල්ටා L ප්‍රමාණයක් වැඩි වෙන 1 ධන ඩෙල්ටා L ප්‍රමාණයක් වැඩි වෙනවා. හරි නේද? මීටරයක් මම කලින් කිව්වා වගේ මෙයාගේ දිග වැඩි වීම වෙනම කතා කරන්න පුළුවන්. පළල වැඩි කිරීම වෙනම කතා කරන්න පුළුවන්. උස වැඩි වීම වෙනම දිග වැඩි වීම කතා කරන්න පුළුවන් මෙහෙම. එතකොට අපි හිතමු මේක A1 කියලා. මේක A2 කියලා. එතකොට පඩෙන් ඔක තමයි කේස් එක කියන්නේ. අමාරු වැඩේ කරන්නේ. හරි. මොකද නැත්තේ. හරි. තේරුම් නැත්නම් අහන්න. අපි පරිමා වැඩි වීම ලියන්න යන්නේ මෙයාට. ඒක ලියන සූත්‍රයක් තියෙනවා. ඒ දෙක වාරයක් ආරම්භක පරිමාව වැඩි කිරීම ගමා ඩෙල්ටා තීටා කියනවා. හරිද? ඒ වගේම A2 කියන එක ලියන්න පුළුවන් කොහොමද? මේ දිග කියන්නේ එකදන ඩෙල්ටා L වල තුන්වෙනි බලය. පාරයක්. එකේ එක වැඩි කිරීම එකේ ඝනය වැඩි කිරීම එක ධන ගම ඩෙල්ටා තීටා. ඒ වගේම ඔයාලා දන්නවා දිග වැඩි වීම ලියන්න පුළුවන් කොහොමද? ආරම්භක දිග ඇල්ෆා උෂ්ණත්ව වෙනස. හරි. අපි ඩෙල්ටා තීටා ප්‍රමාණයකින් මේක වැඩි කරා කියලා හිතමු. ඩෙල්ටා තීටා. මෙතන මම සමානක් වෙලාට තීටා දානවා. මම මෙතන සමානක් වෙලාට ඩෙල්ටා තීටා දානවා. ඒ මොන දේ වුණත් මම මෙතනින් කතා කරන්නේ උෂ්ණත්ව වෙනස. ඒක පටලවා ගන්න එපා. සමානක් වෙලාවට ඩෙල්ටා තීටා දායි, සමානක් වෙලාවට තීටා දායි. මොකද දැම්මත් ප්‍රශ්නයක් නැහැ. ඔබට තීටා එන්න ඕන උතන්ට. මම මේ ආදේශය මෙතනට ආදේශ කරන්නයි යන්නේ. හරි නේද? එක ධන මෙයාගේ ආරම්භක දිග කීයද? මීටර 1යි. ඇල්ෆා උෂ්ණත්ව වෙනස තීටා. 3 සමානයි 1 ධන ගමා ඩෙල්ටා තීටා. කලින් කතා කරා මේ වගේ ප්‍රකාශනයක් ඇල්ෆා කුඩා නිසා ලියන්න පුළුවන් ක්‍රමයක්. කොහොමද? 1 ධන මෙතන එක ඕනේ. මේ 3 මෙතනට ගන්නවා ඇල්ෆා තීටා කියලා ලියනවා. ඩෙල්ටා තීටානේ ඩෙල්ටා තීටා. ඔතන සුළු කරොත් තේරෙයි ඔයාලට එකට එක කැපෙනවා. ඊට 3ක් ඇල්ෆා සමානයි ඩෙල්ටා තීටා එනවා. හරි. ගමා සමානයි 3ක් ඇල්ෆා ඩෙල්ටා තීටා එනවා. ගමා තීටා. මේ පදයට මේ පදේ මොකද වෙන්නේ? කැපෙනවා. එහෙනම් ගමා සමානයි 3ක් ඇල්ෆා එනවා. හරි. මෙතන අපි ගන්න ආසන්න වශයෙන් එතන අපි මෙතන කියන්න පුළුවන් ආසන්න වශයෙන්. මෙතනට කියන්න පුළුවන් ආසන්න වශයෙන්. දැන් මෙතනත් කියන්න පුළුවන් ආසන්න වශයෙන්. මම මේක කරා කලින් ගැටලුවක් තියෙනවා නම් කියන්න. මේ ඔප්පු කිරීම කරා. එතකොට අපිට ගාමා සමානයි 3ක් ඇල්ෆා මොකද ගොඩක් ගණන් වල දෙන්නේ රේඛීය ප්‍රසාරණය විතරයි. පරිමාප ප්‍රසාරණ ගම අනිත් ප්‍රසාරණය දෙන්නේ නැහැ. හරි. මේක ලියා ගන්නවා.
හරි ඊළඟට තියෙනවා උෂ්ණත්වය සම ඝනත්වයේ විචලනය. හරි අපි දන්නවා ආරම්භ ප්‍රවේගය v නම් ඩෙල්ටා තීටා ප්‍රමාණයක් වැඩි කරොත් එයාගේ පරිමාව කීයක් වෙනවද? v ධන ඩෙල්ටා v. හරි එතකොට අවසාන පරිමාව අපි හිතමු මෙයා ඝනත්වයේ ρ 1 මෙයා ඝනත්වයේ ρ 2 කියලා. දැන් ρ 1 ලියන්න පුළුවන් කොහොමද? m බෙදීම v. ρ 2 ලියන්න පුළුවන් කොහොමද? m බෙදීම v ධන ඩෙල්ටා v. හරිද? අපි දන්නවා v ධන ඩෙල්ටා v කොහොමද ලියන්නේ? v එළියට අරගෙන එක ධන ගම ඩෙල්ටා තීටා කියලා ලියන්න පුළුවන්. එතකොට ρ 2. හරි? මේක එක කියලා ගත්තොත් මේක එකෙන් මට ලියන්න පුළුවන් කොහොමද? ρ 2. m බෙදීම v. m බෙදීම v කියන්නේ මොකද්ද? p1 එක ධන ගමා ඩෙල්ටා තීටා. හරි. එක ධන එකට යම් සංඛ්‍යාවක් එකතු වෙනවා. මේ යට බෙදෙනවා යම් එකට වඩා වැඩි සංඛ්‍යාවක්. මෙතන පොඩ්ඩක් මැක්ස් පාඩයකුත් තියෙනවා. අපි තුමු 0.5න් වැඩි බෙදුණා කියලා. 0.5න් බෙදුනොත් p2 p එකට වඩා මොකද වෙන්නේ? වැඩි. හැබැයි හිතන්නකො 2න් බෙදුණා කියලා. 2න් බෙදුනොත් p2 කුඩායි p1ට වඩා. ඒ කියන්නේ හරය එකකට වඩා වැඩි සංඛ්‍යාවක් බෙදුනොත් අපිට කියන්න පුළුවන් මොකද්ද? p2 ඒ කියන්නේ උෂ්ණත්වය වැඩි වෙනකොට ඝනත්වයේ ද්‍රව්‍ය අඩුව ඒ කියන්නේ උෂ්ණත්වය වැඩි වෙනකොට ඊට ρ අඩු වෙනවා. මෙතනින් කියන්නේ මේකයි. දැන් මෙහෙම ගත්තොත් p2 p1 බෙදීම. ඒ කියන්නේ p1කින් යම් සංඛ්‍යාවක් බෙදෙනවා. ඒ කියන්නේ p1කට වඩා මොකද වෙන්නේ? අඩුයි. ඒ කියන්නේ උෂ්ණත්වය වැඩි වෙනකොට කොහොමත් පරිමාව වැඩි වෙනකොට ස්කන්ධ වෙනස් වෙන්නේ නැති නිසා මොකද වෙන්නේ? ඝනත්වය අඩු වෙනවා. ස්කන්ධය නියතයි. උදාහරණයක් විදිහට ρ සමාන mv නේ. උෂ්ණත්වය වැඩි වෙනවා, පරිමාව වැඩි වෙනවා, හරය වැඩි වෙනවා නම් ලවය වැඩි වෙනවා, හරය වැඩි වෙනවා ලවය මොකද වෙන්නේ? අඩු වෙන්නේ. ඒක තමයි සාමාන්‍යයි. මේක වැඩි වෙනකොට මේක අඩු වෙනවා. උෂ්ණත්වයත් එක්ක ඝනත්වය අඩු වෙලා යනවා. මේක ලියා ගන්න දරුවෝ. එතකොට ඔච්චරයි මේ අපිට කතා කරන්න. Sir,
හරි. අපි දැන් ප්‍රශ්න කීපයකට යනවා. ප්‍රශ්න දිනවනම් මට කියන්න. සර්. ඔයාලා යන්න පස්වෙනි පිටුවේ 4 වෙනි ගාන. සර්. මේකේ තියෙනවා සිදුරක් අයින් කරප එක ආය ඒ පරිබා මෙහෙම එකක් සහ මේක රූපය වුණු තියෙන්නේ නැතුණාට හරි ඇලුමිනියම් දාන්න හිතන්නකො මෙහෙම ඇලුමිනියම් පටියක් අරගෙන මේක මෙහෙම නමනවා මේක නමනකොට දරුවෝ හොඳට මතක තියාගන්න මේවල කොහෙවත් හිඩසක් නැහැ. ඒ කියන්නේ මෙහෙම පටියක් නෙවෙයි තියෙන්නේ. කොහොම පටියක් නෙවෙයි තියෙන්නේ. පැහැදිලිද? මෙහෙම පටියක් නෙවෙයි. ඕකේ. තණ්ඩක මෙහෙම තියෙන පටියක් අරගෙන හරි ඔහොම පටියක් අරගෙන නැත්තම් මෙහෙම හිතන්නකෝ දැන් මෙහෙම තමයි පටිය තියෙන්නේ එහා පැත්තේ මේක ඔතනවා මෙහෙම ඔහොම වටේ ඔතනවා ඔහොම ඔතලදී එතකොට මේ තුන් දෙනාගේ එක සාධකයක් නියතයි ඒක තමයි මේ සිද්දුරේ වර්ගඵලය මේකේ වර්ගඵලය සහ මේකේ වර්ගඵලය කියන තුනම මොකද වෙන්නේ සමානයි හරි එතකොට අපි දන්නවා ඩෙල්ටා A කියන එක මට වැඩ I will make you find sir දැන් නෝ පස්සින් හරි මේ දැන් අපිට කතා කරන්න කියන්නේ මේ තුන් දෙනා දෙනලද උෂ්ණත්ව වෙනස සඳහා මේ විස්කම්භයේ සිදුවෙන වෙනස හරි විස්කම්භයේ සිදුවෙන වෙනස කතා කරන්න විස්කම්භයේ සිදුවෙනවා කියන්නේ ප්‍රසාරණය නේ කියන්නේ ඩෙල්ටා A ගැනනේ කතා කරන්න ඕනේ හරි අපි එන ප්‍රසාරණ මෙන්න මෙයාට බලපාන සාධක මොනවද කියලා බලමු මෙයාට බලපාන සාධක තුනක් තියෙන එකක් තමයි ආල්ෆා අනිත් එක ආරම්භක වර්ගඵලය ඊළඟට ඩෙල්ටා තීටා බලමු ගානේ තියෙන්නේ ඇලුමිනියම් තහඩුවෙන් කපන රද සිදුරක් ඒකාකාර ඇලුමිනියම් තහඩුවක් තුන් දෙනාම ඇල්ෆා මේ ඇලුමිනියම් තුන් දෙනාම ඇලුමිනියම් නම් තුන් දෙනාට මේ ඇල්ෆා කියන සාධකය මොකද වෙන්නේ තුන් දෙනාටම ආජින්ත ප්‍රශ්නයක් අහුවද මං එළියේ හිටියේ ප්‍රශ්නයක් අහුවද ඔව් සර් මං එළියේ හිටියේ කියන්නේ ඉතලා සර් කලින් එකේ මොකද කලින් කරපු එකේ රෝ 2 කියන එකට අර මේ b වරක් එක දන ඩෙල් ගැමා ඩෙල්ටා තීටා කියලා ආදේශ කරේ ඩෙල්ටා තීටා කියලා ආදේශ කරා ඒක ආදේශ කරේ කොහොමද සර් b දන ඩෙල්ටා b කියන එක මෙහෙමයි ගන්නෙ අපි හිතමු මේක තමයි ආරම්භක පරිමාව ඊට පස්සේ අපි දන්නවා මේ තියෙන v උෂ්ණත්ව වැඩි වීමක් වෙනකොට අපි දු මේක තමයි ආරම්භක පරිමාව කියලා මේක තමයි ආරම්භ මේ මං යටින් ඇදලා තියෙනවා නේද කඩේරකින් ඒක තමයි ආරම්භයේදී තිබ්බ ප්‍රමාණය උෂ්ණත්ව නිසා මේක මොකද වෙන්නේ එක්ස්පෑන්ඩ් වෙනවා එතකොට මේ ඔයාලට පේන ඊට වැඩි වෙච්ච ප්‍රමාණය මේක තමයි ඩෙල්ටා මේක තමයි ආරම්භක පරිමාව එතකොට අවසාන පරිමාව කියන්නේ ආරම්භක පරිමාව ධන
වැඩි වූ පරිමාව. ආරම්භක පරිමාව v අවසාන පරිමාව කීයක් වෙනවද? ඩෙල්ටා v කියලා එනවා. එතකොට ඩෙල්ටා v හොයන සූත්‍රයක් තියෙනවා. කොහොමද ගන්නෙ? ආරම්භක පරිමාව ගැමා උෂ්ණත්වය වැඩි වීම θ නම් θ. ඒකම මෙතනට ආදේශ කරා. එතකොට එන්නේ දරුවෝ v ධන v වාරයක් ගැමා θ මේකෙන් v එළියට ගත්තොත් v වාරයක් 1 ධන ගැමා θ කියලා එනවා. එතකොට සාමාන්‍ය අපි ගණන් හදනකොට මේ සූත්‍රය භාවිතා කරන්නේ නැහැ. හරිද? අපි කරන්නේ හැමතිස්සෙම මෙන්න මේ පාර්ට් එකේ වටිනාකම හොයනවා. ඒක හොයලා v වලට එකතු කරන එක තමයි කරන්නේ. මම කරේ ආරම්භක පරිමාණයේ අවසාන පරිමාණයේදී මේ පරිමාණ මොකද වෙන්නේ? ඒකට යම් ප්‍රමාණයක් ඇඩ් වෙනවා. ඒක තමයි ඩෙල්ටා v කියලා ගත්තේ. ඕකද ඇහුවේ? ඔව් සර්. මේ ගානේදී හරිද? අපි වැඩි වෙන d ගැන හොයන්න නම් අපි හොයාගන්න ඕනේ වැඩි වෙන පරිමාව වර්ගඵලය ගැන හොයන්න ඕනේ. වැඩි වෙන වර්ගඵලය ප්‍රධානම සාධක තුනක් තියෙනවා. එකක් තමයි බීටා, එහෙම නැත්නම් ඇල්ෆා. ආය ආරම්භක පරිමාව. තුන්වෙනි එක උෂ්ණත්ව වෙනස. හරි. ඒත් ඇලුමිනියම්, බීට් ඇලුමිනියම්, සීත් ඇලුමිනියම්. එහෙනම් මේ තුන් දෙනාම ඇලුමිනියම් නම් මේ තුන් දෙනාගේ බීටා මොකද වෙන්නේ? සමාන වෙන්නේ. ඒ කියන්නේ තුන් දෙනාගේ ආරම්භක තුන් දෙනාගේ එකම ද්‍රව්‍යයෙන් තනලා තියෙනවා නම් මේ තුන් දෙනාගේ මොනවා සමාන වෙනවද? බීටා සමාන නැත්නම් ශේෂ්ඨඵල ප්‍රසාරතාවය සමානයි. ඊළඟට මේක කියනවා තුන් දෙනාගෙම A ගේ උෂ්ණත්ව වෙනසත් B ගේ උෂ්ණත්ව වෙනසත් C ගේ උෂ්ණත්ව වෙනසත්. ඒ කියන්නේ අපි θ A කියලා ගත්තොත් θ B කියලා ගත්තොත් ඒ කියන්නේ A ගේ උෂ්ණත්ව වැඩි වීමත් B ගේ උෂ්ණත්ව වැඩි වීමත් C ගේ උෂ්ණත්ව වෙනසත් වැඩි වීමත් සමානයි. තුන්වෙනියට අපි සලකන්න තියෙන මොකද්ද? ශේෂ්ඨඵල. මම මෙතන නිකන් මෙහෙම ලියන්නම් ඈ. බීටා A ගේ ශේෂ්ඨඵල ප්‍රසාරණයයි B ගේ ශේෂ්ඨඵල ප්‍රසාරණයයි C ගේ ශේෂ්ඨඵල ප්‍රසාරණය මොකක් වෙනවද? සමාන වෙනවා. හේතුව තමයි තුන් දෙනාම ඇලුමිනියම් නිසා. මේකලා මොකවුද? ඇලුමිනියම්. දැන් මෙතන තියෙන පරිමාණ මෙහෙම මේ සිදුරේ වැඩි වෙන වර්ගඵලය හොයන්න අපි මොකද්ද කරන්නේ? එතනින් ඉවත් කර කොටසේ වර්ගඵලය හොයනවා. ඒ කියන්නේ මෙන්න මෙයාට මෙයා රීප්ලේස් කරන්න පුළුවන් නේ. අපි තු මේක තමයි මෙයාන් ඉවත් කරු ප්‍රමාණය කියලා. මේ කැලල කියලා. එතකොට මේකේ වැඩි වෙන ප්‍රමාණය වැඩි වුණාට පස්සේ දැන් අපි මෙයා සෙල්සියස් එක 10න් වැඩි කරනවා. මෙයා සෙල්සියස් එක 10න් වැඩි කරනවා. එතකොට එන සිදුරට මේ කොටස මොකක් වෙන්න පුළුවන්ද? මේ කොටස මෙයාට රීප්ලේස් කරන්න පුළුවන්. පළවෙනි කාරණා. එහෙනම් මෙයා උෂ්ණත්ව වෙනසක වැඩි වෙන ප්‍රමාණය මෙයා උෂ්ණත්ව වෙනසක වැඩි වෙන ප්‍රමාණය හරි සමාන සහ මෙයාගේ ආරම්භ ප්‍රවේග සමාන නිසා මෙයා උෂ්ණත් මෙයා වැඩි වෙන හරි එහෙනම් මේකේ මෙයා වෙනුවට මෙයාව සලකන්න පුළුවන් එහෙනම් මෙයාගේ මෙයාගේ සමාන අනිත් එක තමයි මෙයා මම මෙයා කිව්වා මෙයා හදලා තියෙන්නේ ඈතින් ඈත නෙවෙයි ළඟින් ළඟ. ඒ කියන්නේ මෙයාගේ වර්ගඵලයේ A මෙයාගේ වර්ගඵලයේ ශේෂ පෘෂ්ඨ වර්ගඵලය මොකද වෙන්නේ? සමානයි. එහෙනම් පෘෂ්ඨ වර්ගඵලය සමානයි නම් θ සමානයි නම් β සමානයි නම් θ මොකක් වේද? θ සමාන වෙයි. මේ ඒත් සමානයි. θ මේක ශේෂ්ඨඵලයේ A ගේ ශේෂ්ඨඵලයේ B ගේ ශේෂ්ඨඵලයේ C ගේ තුන් දෙනාගේම මේ සාධක තුන එකිනෙකට සමානයි. එහෙනම් කාගේද? A ගේ වැඩිවීමත් B ගේ වැඩිවීමත් C ගේ වැඩිවීමත් මොකක් වෙන්න ඕනද? සමාන වෙන්න ඕන. ඊට පස්සේ අපි දන්නවනේ ශේෂ්ඨඵලය වැඩි වෙනවා කියන්නේ යාගේ විස්කම්භය වැඩිවීම කියලානේ. එහෙනම් යාලා විස්කම්භත් මොකද වෙන්න ඕනේ? එහෙනම් අපිට කියන්න පුළුවන් A ගේ විස්කම්භ වැඩිවීමත් B ගේ විස්කම්භ වැඩිවීමත් ඩෙල්ටා A ගේ සමානයි ඩෙල්ටා A B ගේ සමානයි ඩෙල්ටා A C ගේ ඒක නිසා මට ලියන්න පුළුවන් ඩෙල්ටා D A ගේ ඩෙල්ටා D B ගේ ඩෙල්ටා D C ගේ හරි
එතකොට මෙයාගේ විශ්කම්භය වැඩි වීම ගැන කතා කරනවා නම් අපිට කතා කරන්න පරිමාව ශේෂ්ඨඵලයේ වැඩි වීම ශේෂ්ඨඵලයේ රදාපු සාධක තුනක් තියෙනවා ශේෂ්ඨඵල ප්‍රසාරතාවය ආරම්භක වර්ගඵලයේ සහ උෂ්ණත්ව වෙනස මේ තුන් දෙනා ඇලුමිනියම් නිසා B තුන් දෙනාගේම ශේෂ්ඨඵල ප්‍රසාරතාවය සමානයි මේ තුන් දෙනාම එකම උෂ්ණත්ව වෙනසකට දාම නිසා මේ තුන් දෙනා සමානයි එනම් ඊළඟ සාධකයේ A අපි දන්නවා මෙයා සිදුරක් නම් ඒකේ කැලල මෙයා විදියට ගන්න පුළුවන් එහෙනම් මෙයාගේ පරිමාවය මෙයාගේ පරිමාව සමානයි ඊට පස්සේ මෙයා හදලා තියෙන අර මම කලින් කිව්වා වගේ කැපිටල් A වෙන තහඩුවක් වගේ එතකොට මෙයාගේ වර්ගඵලය සමානයි එහෙනම් තුන් දෙනාම ලක් කර වැඩි වෙන ශේෂ්ඨඵලය සමානයි එහෙනම් එයාලගේ මොකද්ද මේකත් සමානයි මොකද්ද විශ්කම්බත් සමානයි පැහැදිලි නැත්නම් අහන්න දරුවේ හරි හතරවෙනි ගානට මේ ටික ලියා ගන්න තේරුම් නැත්නම් අහන්න හත්වෙනි ගාන බලමු හරි හත්වෙනි ගානේ කියනවා යකඩවල රේඛී ප්‍රසාරතාවය ඇල්ෆා සමාන 1.2 වැඩි කිරීම 10 ඍණ 5 කෙල්වින් කියලා. ඒ පෘෂ්ඨික ප්‍රසාරතාවය නැත්නම් ශේෂ්ඨඵල ප්‍රසාරතාවය වර්ගඵල ප්‍රසාරතාවය බීටා අපි දන්නා බීටා සමාන 2ක් ඇල්ෆා. එහෙනම් අපිට ලියන්න පුළුවන් 2 වැඩි කිරීම 1.2 වැඩි කිරීම 10 ඍණ 5 කෙල්වින් ඍණ 1. නම් උත්තරේ කීයද? 2.4යි 10 වැඩි කිරීම 10 ඍණ 5 කෙල්වින් ඍණ 1. ඒව තමයි ගමා සමානයි 3ක් ඇල්ෆා යකඩ. 3 වැඩි කිරීම 1.2 වැඩි කිරීම 10 ඍණ 5 කෙල්වින් ඍණ 1. නම් උත්තරේ එනවා 3.6 වැඩි කිරීම 10 ඍණ 5 කෙල්වින් ඍණ 1. එතකොට මේක පිළිතුර ඊළඟට පස්වෙනි පිළිතුර. කලින් ගානට හතරවෙනි එකට උත්තරේ හතරවෙනි එක. හත්වෙනි එක.
8 යකඩවල රේඛීය ප්‍රසාරණතාවය 1.10 වැඩි කිරීම 1.2 වැඩි කිරීම 10 5 කෙල්වින් ඍණ 1 सेल्सियस ऋण 1 केल्विन ऋण 1 කියලා කිව්වට කවන්නේ උෂ්ණත්ව වෙනසල්ලි ගන්න පිත්තලවල රේඛීය ප්‍රසාරණතාවය 1.9 වැඩි කිරීම 10 ඍණ 5 सेल्सियस ඍණ 1 විත්ත ලෝහ පටියක් හදලා තියෙනවා. විත්ත ලෝහ පටියක් කියන්නේ කාම්බර උෂ්ණත්වයේදී සමාන දිග යකඩ පටියක් ගන්නවා. පිත්තල පටියක් අරන් මේ දෙන්න එකට පාස්සනවා. දැන් ඔයාලට පේනවා ඇති රේඛීය ප්‍රසාරතාවය වැඩි වීම පිත්තල. ඒ කියන්නේ සෙල්සියස් අංශයෙන් ඉහෙන් නැංගුවම දිග වැඩි වෙන්නේ කවුද? පිත්තල. දැන් අපි හිතමු මේක රත් කරනවා කියලා. රත් කරනවා කියන්නේ ඩෙල්ටා තීටා වැඩි කරනවා. වැඩි කරනකොට වැඩි වීම ප්‍රසාරණය කවුද? වැඩි වීම ප්‍රසාරණය පිත්තල. එහෙනම් පිත්තල දිග වැඩි වෙන්න බලනවා යකඩ වලට වඩා. හැබැයි මේ දෙන්න එකට සම්බන්ධ කරලා තියෙනවා. ඒක නිසා මෙයාගේ ප්‍රසාරණය වැඩි කරගන්න මෙයා මෙහෙම මෙයා මේ පැත්තට වක්‍ර වෙනවා පිත්තල යකඩ කොහොම වෙනවා. බලන්න පේනවා ඇති මේක දිග මේකට වඩා වැඩි. මේ යකඩ මේක පිත්තල. එතකොට සිසිල් කරොත් ඒ කියන්නේ ඩෙල්ටා තීටා අඩු කරොත් සිසිල් කරොත් මොකද වෙන්නේ? සිසිල් කරොත් ඔයාලට පේනවා මෙයා තමයි වැඩිම සංකෝචනය වෙන්නේ. මෙයාට වඩා මෙයාගේ සංකෝචනය වැඩි. මෙයාට වඩා මෙයා සංකෝචනය වැඩි නම් දැන් නැමෙන්නේ කොයි පැත්තටද? දැන් නැමෙන්න ඕනේ ඒකේ අනිත් පැත්තට. කොහොමද? මේ තියෙන යකඩ මේ තියෙන පිත්තල. එතකොට අපෙන් අහනවා රූප සරණක් ඇද පෙන්වන්න. එතකොට අපිට මේ තියෙන රත් කරොත් වෙන දේ මේ තියෙන්නේ සිසිල් කරොත් වෙන දේ. හරි? මේ තියෙන්නේ කාම්බර උෂ්ණත්වය. කාබර උෂ්ණත්වයේදී මේක පැට් වෙලා තියෙනවා. උෂ්ණත්වය වැඩි වුණොත් කොටට යනවා. මේ වුණොත් පහළට යනවා. ඔයාලා දන්නවා දිත්ත ලෝහ පටි ක්‍රියාකාරීත්වය කොහොම තියෙනකොට අපි තු මේක ටච් කරලා තියෙනවා මෙතන. උෂ්ණත්වය වැඩි වෙනකොට මොකද වෙන්නේ? මේක ප්‍රසාරණය වෙනවා. මේ දෙන්න අතර කන්ටැක්ට් එක නැති වෙන්න නම් මේක මෙයා වෙන්න ඕන කොයි පැත්තටද? නැමෙන්න ඕනේ මේ පැත්තට. උෂ්ණත්වය වැඩි වෙනකොට නැමෙන්න ඕනේ මේ පැත්ත. මේ පැත්තට නැමෙන්න නම් උෂ්ණත්වය වැඩි වෙනකොටනේ මේක වෙන්න ඕනේ උඩට එන්න ඕනේ උඩට පිත්තල දානවා යකට දානවා. ඒ කියන්නේ උඩ එක්කලානේ වැඩිපුර ප්‍රසාරණ වෙන්න ඕනේ. ප්‍රසාරණ වෙන්න ඕනේ වැඩි වෙන. ඒ කියන්නේ මේක ඉවත් වෙන්න නම් ප්‍රසාරණ වැඩි එක්කන උඩ තියෙනවා. ප්‍රසාරණ අඩු එක්කන පල්ලෙහා තියෙනවා. මේක ලියා ගන්න ඕනේ. ඒ කොටසට ඒ 8 වෙනි කොටස AB කොටසට ඊළඟට කියනවා සෙල්සියස් අංශක කෙල්වින් 237 කියන්නේ සෙල්සියස් එක බිඳුව. මේක දිග 0.1 මීටර. හරි? එයා උෂ්ණත්වය වැඩි කරනවා සෙල්සියස් අංශක 80කට. එතකොට මෙයාගේ දිග වැඩි වෙනවා ඩෙල්ටා L වලට. අපි දුන්නු මේක යකඩ කියලා. මේක යකඩ කියලා. යකඩ. හරි? අපෙන් අහන්නේ
මේ යකඩ වැඩි වෙච්ච ප්‍රමාණය පිත්තල වැඩි වෙච්ච ප්‍රමාණය අතර වෙනස කීයද කියලා. ඒ කියන්නේ ඉහළ නැංගුම් විට ඒව අතර වෙනස. අපි ඉස්සල්ලාම ඩෙල්ටා L සමානයි. අපි ඕන්න මේක අපි මෙහෙම ලියාගමු. ඕකනේ වෙන්නේ ඇත්තරම. යකඩ වලට ගත්තා පිත්තල වලට ගත්තා ඩෙල්ටා L සමානයි. L alpha delta theta. මේක theta කියලා දැම්මත් ප්‍රශ්නයක් නැහැ. හරිද? මේක වෙනස් වුණාට කමක් නැහැ. කොහොම දැම්මට ප්‍රශ්නයක් නැහැ. capital L alpha theta කියලා දැම්මට ප්‍රශ්නයක් නැහැ. alpha delta L alpha delta L නෙවෙයි. alpha capital L delta theta කියලා දැම්මට ප්‍රශ්නයක් නැහැ. ඔයාලට මතක දාන්න. හරි මම දාන්නම් alpha L alpha theta වලින්. මම මුලින්ම දානවා යකඩ වලට. යකඩ වලට දැම්මා. delta L යකඩ. ආරම්භක පරිමාණ ස්කන්ධ දුර මෙච්චරයි. එයාගේ alpha ගේ 1.2 වැඩි කිරීම 10 ඍණ 5යි. වැඩි කිරීම. උෂ්ණත්වය 80. හරි. එතකොට අපිට පේනවා 0.1 80න් වැඩි කරොත් උත්තරේ කීයද? 8යි. හරි 8යි. 0.1 80න් වැඩි කරොත් කීයද උත්තරේ? 8යි. 1 බෙදීම 10 වැඩි කිරීම 80 වෙන. උත්තරේ 8යි. වැඩි කිරීම 1.2 වැඩි කිරීම 10 ඍණ 5ක් මීටර. හරි. එතකොට මෙතන එනවා 6යි. 8යි 9.6යි වැඩි කිරීම 10 ඍණ 6ක් 10 ඍණ 5ක් මීටර. ඊට පස්සේ මම දානවා පිත්තල වලට. පිත්තල වලට ගමොත් ඩෙල්ටා L සමානයි පිත්තල 0.1 වැඩි කිරීම 1.9 වැඩි කිරීම 10 ඍණ 5 වැඩි කිරීම 80. මේකෙත් මට කලින් විදියම 8 වැඩි කිරීම 1.9 වැඩි කිරීම 10 ඍණ 5 කියලා එනවා. එතකොට මෙතනින් a මීටර අටවරක් 9 72න් 2 7ක් ඉතිරි 8යි 9 10 11 12 14 15 වැඩි කිරීම 10 ඍණ 5ක් මීටර. හරි. එතකොට අපිට දිගවල් අතර වෙනස හොයන්න ඕනේ සමානයි. එහෙනම් පිත්තල තමයි වැඩි. එහෙනම් දෙස වැඩි කරනවා අඩු කරනවා කීයෙන්ද? 9.6 වැඩි කිරීම 10 ඍණ 5යි. එතකොට 15.2 අඩු කිරීම 9.6 මේකේ පොදු සාධකය කීයද? 10 ඍණ 5. එතකොට මෙතන එනවා 9.4 දැන් 10ට 0.4ක් තියෙනවා. එතිනම් 5.15.2ට 5.2යි නේද? 5.6යි වැඩි කිරීම 10 ඍණ 6ක් මීටරයක පරතරයක් කියනවා. සෙන්ටිමීටර කරොත් සෙන්ටිමීටර මිලිමීටර කරොත් මුසලකේ තරම් කුඩා ප්‍රමාණයක්. හරි. මේක ලියා ගන්න. මේක අද ගන්න. මේ අන්තිම උත්තරය මෙතනට ගියා. ඉතින් තා මෙතනට ගියා. මේක ලියා ගන්න. මෙහෙ ඉඳන් පල්ලයට ගියා මෙතනින් උඩට.
හරි 12 වෙනි ගාන. මහා මාර්ගයක ඇද ඇති මහා මාර්ගයක ඇද ඇති මහා මාර්ගයක ඇද ඇති මෙහෙම කණු දෙකක් තියනවලු. මේක A මේක B මේ දෙක අතර පරතරය කීයද 10 මීටර. මේකේ ඔහම කම්බියක් ඇදලා තියෙනවා. මේක උෂ්ණත්වය සෙල්සියස් අංශක 20යි. ඊට පස්සේ මේක යම් දිනක කණු අතර පරතරය වෙනස් වෙන්න මේක මෙහෙම මධ්‍ය ලක්ෂණයක සීනේ. ඊට මේක ඔහම ගත්තොත් මේක 5ක් මීටර මේක 5ක් මීටර 8 සෙන්ටිමීටර පල්ලෙහාට යනවා. පල්ලෙහාට යනවා. හරි මං කියනවා ඇහෙනව නේද? හරි දැන් අපිට හොයන්න කියලා තියෙන්නේ මොකද්ද? උෂ්ණත්වය. දැන් මෙතන වෙලා තියෙන්නේ මොකද්ද? මේකේ දිග වැඩි වෙලා. අපි කරන්නේ මෙහෙමයි මේ ගන්න. අපි මේ වෙලාවේ පයිතගොරස් ප්‍රමේය දාලා මේ L දෙක හොයාගන්න. මේ දිග හොයාගන්න. මේකත් එතකොට L දෙකයි. එතකොට මට ලියන්න පුළුවන් පයිතගොරස් ප්‍රමේය යෙන් L දෙක සමානයි 5 වර්ගය ධන. මෙතන එන්න ඕනි 8 බෙදීම 100ක්. වර්ගයේ වර්ගමූල. මේක 25යි. මේක 0.08 වර්ගය. ඒ කියන්නේ 0.0064 වර්ගය. එතකොට මේක නා 25.0.064 වර්ගමූලය L2. දැන් L2 වෙනවා 5.0 5.0.0යි 6යි 3යි 10යි 4යි කියලා එනවා. මීටර. එහෙනම් කම්බියේ දිග වැඩිම කීයද? වැඩි වීම. කියන්නේ මේක මෙච්චරයි නම් මේක අපි දෙකෙන් වැඩි කරනවා. දෙක වැඩි කිරීම 5.0.0.6යි 4. නම් 10.0.0.0යි නෑ කම්බියේ දිග වැඩි වීම නෙමෙයි. කම්බිය අවසාන දිග. එතකොට කම්බියේ දිග වැඩි වීම ඩෙල්ටා L නම් මට කියන්න පුළුවන් ඩෙල්ටා L සමානයි 10.0.0.64 අඩු කිරීම 10යි. එහෙනම් උත්තර එනවා කීයද මේක මීටර? 0.0.064යි මීටර. මේක ලියන්න පුළුවන් දරුවෝ මෙහෙම 6.4 වැඩි කිරීම 10 ඍණ 4යි මීටර කියලා. හරි? මේක ලියා ගන්නකො මේ රූප දෙක අදින්න. මම නිකන් මේ පයිතගොරස් ප්‍රමේය දාන දිග වැඩිවීමක් ගත්ත ඉස්සරහ. මේක ආසන්න වශයෙන් 5යි කියලා ලියන්න එපා. මොකද කොහොමද කම්බියේ දිග වැඩිවීම මහා ලොකු විදිහට වැඩි වෙන්නේ නැහැ. නොසලක ඒ තරම් කුඩයි.
මොකද ඇල්ෆා එක වැඩි කිරීම 1.2 වැඩි කිරීම 10 ඍණාංගයක් වෙනවා. මේ රූප දෙක අදින්න. ඊට පස්සේ මේ ටික ලියන්න. මේ තියෙන පයිතගරස් ක්‍රමයේ පයිතගරස් ප්‍රමේය භාවිතා කිරීම අර ABC කියලා දාලා එහෙම ලියන්න ඕනේ නෑ. ඒක ඔලෙල් මට්ටමේ. එතන කලියන්. මේකේ අදින්න ඇතිනේ. මෙතෙන්ට ලියලා ඔයාලට පුළුවන් ඩෙල්ටා L සමානයි ඇල්ෆා L ඩෙල්ටා තීටා වලින්. එක එක වෙලාවට එක එක පාවිච්චි කරනවා නේ. L ඇල්ෆා ඩෙල්ටා තීටා වලින්. අපි ඩෙල්ටා L දන්නවා කීයද? 6.4 වැඩි කිරීම 10 ඍණ 4. ආරම්භක දිග 10යි. ඇල්ෆා එක වැඩි කිරීම 10 ඍණ 5යි. තීටා අපි දන්නේ නැහැ. කොච්චරක් අඩු වුණාද කියලා අපි දන්නේ නැහැ. අපි හිතමු අදාළ උෂ්ණත්වය තීටා කියලා. ඒක තීටා අඩු කිරීම 20යි. අහන්නේ කවර දිනක උෂ්ණත්වය හොයන්න ඕනේ. මේ අවස්ථාව සිදුවන. හරි. ඔයාලට පේනවා මේකට 4යි ඍණ 4නේ. ඍණ 4ට ඍණ 4ක් කැපෙනවා. එතකොට මේ පැත්තේ තිරෙනවා 6.4 සමානයි තීටා ඍණ 20. මම තීටා කීයයි කියලා එනවද? 20.6.4යි එහෙනම් 26.4යි සෙල්සියස් අංශ. එහෙනම් මෙන්න මේ සිදුවුම් වෙන්නේ උෂ්ණත්වය 26.4ක් වන දිනක. හරි නේද? ඔයාලා රූප දෙක අදින්න තියෙන්නේ. ඊට පස්සේ මේක ලිව්වා අන්තිමට මේක ලිව්වා. හරි. අපි මේක L නම් මේක දිග වෙනවා 13 වෙනි ගාන. 13 වෙනි ගාන කියන්නේ රූපේ පරිදි වාණයේ සහ පිත්තල දඩු දෙකක් තියෙනවා.
එතකොට හොඳට මතක තියාගන්න මේ වගේ ගණන් වලදී අපි කලින් කරලා ඇති රේඛී ප්‍රසාරණය අඩු එක්කෙනා තමයි වැඩි එක්කෙනා තමයි අඩු ටිකක් ඉන්නවා. මෙයා තමයි පිත්තල වෙන්නේ. වානේ තමයි අනිත් එක්කෙනා වෙන්නේ. හරි. අපෙන් කියනවා ඕනෑම උෂ්ණත්ව වෙනසකදී පරතරයේ මීටරයක් වෙන්න නම් මේගොල්ලන් තියෙන්න ඕනේ දිගවල් වන්න ඕනේ කියලා. හරි. අපි හිතමු සෙල්සියස් අංශක බිඳුවේදී L පිත්තල කීයද? L වානේ කීයද? 1.0. හරි. අපි හිතමු උෂ්ණත්වය ඩෙල්ටා තීටා වලදී L පිත්තල ඩෑෂ් කොහොමද ගන්නෙ? ආරම්භක දිග 1 ධන ඇල්ෆා පිත්තල වාරයක් තීටා. එහෙම නැත්නම් මේගොල්ලන්ගේ අපි බලමු බිඳුවේ ඉඳන් තීටා වෙනකම් වැඩි වෙනකොට මේගොල්ලන්ගේ වැඩි වෙන දිග පිත්තල. ඒක ලියන්න කොහොමද? L පිත්තල වාරයක් alpha පිත්තල තීටා. එන එක ලියන්න පුළුවන් L alpha පිත්තල තීටා. delta L පිත්තල. ඊට පස්සේ delta L වාණය වලට ලියන්න පුළුවන් කොහොමද? එතන වාණය වල දිග වැඩි වීම. L වාණය ආරම්භක දිග වැඩි කිරීම alpha වල වාණය පිත්තල. මම මේක ගණන් කරා කලින්. හරි. එතකොට මෙතනට එනවා L ධන 1. alpha වානේ theta. මේක මගේ පළවෙනි සමීකරණය. මේක මගේ දෙවෙනි සමීකරණය. එතකොට මේක තමයි delta L වානේ. හරි. මෙතන මෙහෙමයි. හරි. මේ ටික ලියා ගන්නකො. මේ ටික ලියා ගන්නකො. ඕනෑම උෂ්ණත්ව වෙනසකදී delta L පිත්තල සමානයි delta L වානේ නිසා කියලා දීලා තියෙනවා. අපිට ලියන්න පුළුවන් L alpha p theta සමානයි L ධන 1යි alpha වානේ theta. theta කපන්නේ. ඊට පස්සේ මේක එනවා L වැඩි කිරීම alpha පිත්තල 20 වැඩි කිරීම 10 ඍණ 6.
L දාන එකයි. මේක 12 වැඩි කිරීම 10 ඍණ 6. 10 ඍණ 6ට 10 ඍණ 6ක් කැපෙනවා. මේක 20ක් L 12ක් L දාන 12. නම් මෙහෙට ගියොත් මේක 8ක් L දාන 12 එනවා. නම් L සමානයි 12 බෙදීමට සමාන 1.5 මීටර. එම නිසා L වානේ සමාන 1.8 මීටර. L පිත්කල සමාන 1.8යි. L වානේ 1.5 දාන 1 එකක් කියන්නේ 2.5යි මීටර කියලා ගන්න පුළුවන්. බිඳුවේදී ඕනෑම මේක ලියා ගන්න. ඕකේ සර් සමීකරණ දෙක ගන්න නැතුව කෙලින්ම මේ අරකට ආදේශ කරන්න පුළුවන්ද? ඒක ආදේශ කරන්න පුළුවන්. ඒ වුණාට ඉතින් ඒක අපි අර නිකන් ගණන් කරන්න ඔයගලන්ට ප්‍රැක්ටිස් කරපු එකක් මිසක් ඒක අපිට ඉන්න සම්මත සූත්‍රයක් නෙවෙයි. ඒක නිසා ඒ සූත්‍රය අපිට හදාගන්න වෙනවා. ඒ කියන්නේ කන්ඩිෂන් එක හරි alpha 2 alpha L එක සමානයි alpha 2 L 2. ඒකනේ අරන් තියෙන මෙතන. අර ඒක එකපාරම ආදේශ කරන්න බෑ. මොකද මේ අපි ඒක කරලා තියෙන වලට ප්‍රැක්ටිස් කරන්න. ඒ කියන්නේ ගණන් එන ක්‍රම විදි තියෙනවනේ. ගණන් එන විදි තියෙනවනේ. ඒකෙන් එක විදියක් තමයි අර මං කිව්වේ ඒක මං ඔයාලට ප්‍රැක්ටිස් කරේ. ඒක තියරියක් නෙවෙයි. තියරියක් කියන්නේ ගන්න. ඩිරෙක්ට් යූස් කරන්න පුළුවන් තියරියක් නෙවෙයි. මේක යූස් කරන්න පුළුවන් එකම තියරිය තමයි මේ. මොකද අර L දෙක සමාන එක දාන alpha delta theta L එක නැත්නම් delta L සමානයි L එක alpha delta theta. ওই දෙක විතරයි තියෙන්නේ. අනිත් ඔක්කොම එකෙන් එන ව්‍යුත්පන්න. හරි. 2:20යි. දැන් වෙලාව 2:20යි. හරි. ඔයාලා 2:30ට එන්න. විනාඩි 10ක පිටවලක් ගන්න නැත්නම් එපා වෙනවා. එක දිගට ඉන්න. අපිට තව ගණන් තීරයක් කතා කරලා ගණන් ටිකක් හදමු. අපි ඊළඟට ගණන් හදන්න කලින් පොඩි තීර කොටසකට යන්න. යන්න දරුවෝ 8 වෙනි පිටුවට. 8 වෙනි පිටුව. ද්‍රව ප්‍රසාරණ. ද්‍රවයක ප්‍රසාරණ ද්‍රව ප්‍රසාරණ 8 වෙනි පිටුව. මාතෘකා ද්‍රව ප්‍රසාරණ. ද්‍රවයකට නියමිත හැඩයක් නැත. ද්‍රවයක් සෑම විටම